समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुक्खदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स। गौरवनीय महासंघरत्न अवसराई वासनावंत कारुणिक पिनवत्नी लोतुरा බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්වයාට සංසාර දුකෙන් අත මිදීම අරමුණු කරගත් උතුම් ධර්මයක් දේශනා කරන්නට යෙදුණා. ඒ උතුම් ධර්මය කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා අපි ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුකූල විදිහට අපිට අපේ සතර ඉරියව්වන් පවත්වා ගනිමින් මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්නට පුළුවන් කමක් ලැබුණොත් පින්වත්නි අපිට ඒක මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයේ මහා වටිනාකමක් ප්‍රයෝජනයක් වෙනවා. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් පින්වත්නි අපිට මුණ ගැහින්නේ ඊ타ත්ම කලාතුරකින් ඊ타ත්ම දුර්ලභව. එහෙම දුර්ලභව මුණ ගැහුණු අවස්ථාවක ඥානවන්ත පුජ්‍යලයෝ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන සංසාර දුකෙන් අත මිදෙන්න හේතු වන නැවත නූපදින්නට හේතු වන ඒ උතුම් ධර්මය ප්‍රායෝගික කරගෙන ඒ ඥානවන්ත පුජ්‍යලයෝ ඒ අයගේ සංසාර ගමන නිමා කරගන්න උත්සාහ වීර්යවන්ත වෙනවා. මේ ධර්මයේ තියෙන්නේ පින්වත්නි ඥානවන්ත වගේම වීර්යවන්තය සඳහායි ධර්මයේ තියෙන්නේ. එතකොට ඥානවන්ත වුණොත් විතරයි අපිට මේ ධර්මයේ ප්‍රායෝගික කරගන්න පුළුවන් මානසික ශක්තියක් ගොඩනගෙන්න පින්නවා. අපි නැත්තම් හැමදාම ඇත්තටම ධර්මයේ අහනව තමයි ඕම ගැඹුරු ධර්මයේ කාරණා අහනවා. හැබැයි ඕගොල්ලෝ තමන් ගැනම නුවණින් විමසලා බැලුවොත් ඔබ ඉන්න තැන පිළිබඳව ඔබට ඇත්තටම සෑහීමකට පත්විය හැකිද කියන එක ඔබම නුවණින් විමසලා බැලුවොත් බොහෝසේ වටිනවා කියලා අපිට හිතෙනවා පින්වත්. ඒ නුවණින් විමසලා බලන වෙලාවට ඔබ ඔබේ ආයු කාලයත් බුද්ධ ශාසනයේ දුර්ලභභාවයත් ඒ සියල්ල සැලකිල්ලට අරගනිමින් ඔබ
ඔබ උත්සාහ දරලා තමන් දෙස එබිල බලන්න අපි මේ කටයුතු කරන ප්‍රමාණය පිළිබඳ සැබවින්ම අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් ද කියන එක. මක් නිසාද පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවේ පහළ වෙන්නට මත්තෙනුත් නැවත උපදින්න නම් පින්වත්නි මාර්ගයන් දේශනා කරන ශාස්ත්‍රවරු වැඩ හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සිව්සස් ධර්මය අවබෝධ කරගෙන පෙර නොවැසූ විරු ධර්මයක් ලෝකේ යථාර්ථය අපට මනා විදියට පැහැදිලි කරලා දෙන්න යෙදුණා. ආන්න ඒ නිසා තමයි පින්වත්නි අපිට මේ අවස්ථාව මහා වටින ශ්‍රේෂ්ඨතම අවස්ථාව වෙන්නේ. ඔබ ගැන නුවණින් විමසලා බලනකොට ඔබ නැවතත් මනුස්ස ලෝකේ උපදින විදිහට කටයුතු ටිකක් කරගෙන තියෙනවා කියලා නැවතත් සදෙව් ලෝකේ උපදී කියලා කටයුතු ටිකක් කරගෙන තියෙනවා කියලා බ්‍රහ්ම ලෝකේ උපදින්න සඳහා කටයුතු කරගෙන තියෙනවා කියලා ඒ සාධක මතින්නම් පින්වත්නි සෑහීමටපත් වෙන්න එපා. ඒ සාධක වලින් සෑහීමටපත් වෙන්න පුළුවන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා නොතිබුණා නම් එතකොට ඔබ වැරදි උත්තරයක් ගන්නත් එපා. භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදින ප්‍රමාණයන් බොහෝ සෙයින් වැඩි. හැබැයි මම ඔබට කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි මනුස්ස ලෝකේ අරමුණු කරගෙනවත් දිව්‍ය ලෝක අරමුණු කරගෙනවත් බ්‍රහ්ම ලෝකේ අරමුණු කරගෙනවත් මේ වැඩපිළිවෙල කරන්න නෙමෙයි ලෝකයම දුකයි ලෝකයෙන්ම නිදහස් වෙන්න කටයුතු කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එතකොට ඒ ලෝකයෙන් නිදහස් වෙන්න අපිට බැරි වුණොත් අපි නිවැරදි වැඩපිළිවෙලක් කරනවා. එහෙත් ඒ වැඩපිළිවෙලේ අවසානය දක්වා ළඟා වෙන්නත් බැරි වුණොත් පින්වත්නි අපිට මනුස්ස ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉපදීම් සිදුවිය හැකියි. හැබැයි අපි ඒ ලෝකවල ඉපදීම අරමුණු කරගනිමින් මේ වැඩපිළිවෙල කළා නෙමෙයි. මේ වැඩපිළිවෙල නිමාවෙන්න මත්තෙන් අපි මිය පරලොව ගියොත් අපි ඒ තැන්වල උපදින්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ඔබ හොඳට බලන්න මේ ලැබිලා තියෙන දුර්ලභ මනුස්ස ජීවිතයේ දුර්ලභ බුද්ධ ශාසනයේ ඔබට සතුටකට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද බලන්න. ඔබේ හෘද සාක්ෂියට අවංකවම ඔබ ඉන්න තැන ඔබ බලන්න. හැබැයි එතකොට ඔබේ මානසිකත්වයේ මත ඔබ එයට ලකුණු දෙයි. වෙන කෙනෙක් ගැන සංසන්දනය කරමින් ලකුණු දෙයි. අපේ ගෙදර අනිත් අය නම් පණපදයක් අහන්නේවත් නැහැ, අපි මම අහනවා.
අපේ අනිත්‍ය දානයක් දෙන්නේවත් නෑ මම දන් දෙනවා. අපේ ගෙදර අනිත්‍ය අපේ යහළු මිත්‍රයෝ ඥාති හිතයිසින් පසළොස්වක පොය දවසට පෙහෙවස් සමාදන් වෙන්නේ නෑ. මම එහෙම පෙහෙවස් සමාදන් වෙනවා කියලා ඔබ ඔබේ පැත්තට ලකුණු එකතු කරන්න පුළුවන්. හැබැයි ඔබ බලන්න ඕන පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් පින්වත්නි දාන් දෙන අය හිටියා. සීලය ආරක්ෂා කරන අය හිටියා. පෙහෙවස් සමාදන් වෙන අය හිටියා. හැබැයි ඒ අය මේ සංසාර දුකින් අත මිදුනේ නැහැ පින්වත්නි. අන්න එතනයි තියෙන්නේ. ඒ නිසා අද ඔබ සමාදන් වෙන සීලය, අද ඔබ ශ්‍රවණය කරන ධර්මය, අද ඔබ පෙහෙවස් සමාදන් වීම තුලින් එතකොට ඔබේ දෘෂ්ටිය ඍජු වෙනවද කියලා, ඔබේ දැක්ම ඍජු වෙනවද කියලා, ඔබේ චිත්තසංතානගත වෙලා තියෙන බැඳීම් දුරු වෙනවද කියලා ඔබ දකින්න පින්වත්නි. මේ ධර්මය අහන ප්‍රමාණයට සතුටු වීම නෙමෙයි, එහෙවත් සමාදම් වෙන ප්‍රමාණයට සතුටු වීම නෙමෙයි, දානය දෙන ප්‍රමාණයට සතුටු වීම නෙමෙයි. ඔබට තිබිය යුත්තේ ඔබේ මානසිකත්වය තුළ බැඳීම් වලින් හා කැටීම් වලින් සිත නිදහස් වෙනවනම් ආන්නේ බැඳීම් හා ගැටීම් වලින් සිත නිදහස් වන ස්වභාවය දකිමින් ඔබේ හිත තුළ හටගෙන තිබෙන්නා වූ බන්ධනය ඔබ දකිමින් ඒ බන්ධන ස්වභාවය දුරු වෙන ස්වභාවයක් දකිමින් ඔබට සැනසීමක් ලැබෙනව නම් ආන්නේක තමයි ඔබට සතුටු විය හැකි දේ වෙන්නේ. ඒකයි ඔබට සතුටු විය හැකි වෙන්නේ. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ මේ බැඳීම් වලින් නිදහස් වෙන්න, අතහැරීම පුරුදු කරන්න. බැඳීම් වලින් නිදහස් වෙන්න අතහැරීම පුරුදු කරන්න කියලා. ඔබ පින්වත්නි, ඔබ බලන්න සාමාන්‍යයෙන් ඔබට බැඳීම් වලින් නිදහස් වෙන්න පුළුවන්ද කියලා බලන්න. අතහැරීම පුරුදු කරන්න පුළුවන්ද කියලා බලන්න. පින්වත්නි, මේකේ පුදුම දෙයක් තියෙනවා. ඇත්තකුත් තියෙනවා, ලෝකේ යථාර්ථයකුත් තියෙනවා. දැන් මේ ඉන්න පින්වත් පිරිසගෙන් මම ඇහුවොත් ගොඩ දෙනෙක් අපිට කියන්නේ අපිට අතාරින්න පුළුවන්, අපි අතෑරලා ඉන්නේ යම් මට්ටමකට කියලා එවැනි උත්තර දෙන පිරිස බොහෝමයක් ඉන්නවා. හැබැයි පින්වත්නි, ඔබ අතහැරලා ඉන්නවා කියලා, අතහරින්න පුළුවන් කියලා වාචිකව ප්‍රකාශ කළාට ඔබ මානසික වශයෙන් ඒව දැඩිව අල්ලගනිමින් තමයි ඉන්නේ.
මානසිකත්වයෙන් දැඩිව අල්ලගනිමින් වචනයෙන් ප්‍රකාශ කරනවා මම මේවා අතහරිනවා කියලා. හැබැයි පින්වත්නි මේ ධර්මය තියෙන්නේ ප්‍රායෝගික කරන කෙනාට. හැබැයි ඔබ හිතනවා අපි මේක ප්‍රායෝගික කරනවා කියලා. පින්නදී නොකරනව නෙමෙයි කරනවා. හැබැයි ඒ කරන ප්‍රමාණය ඔබට යථාර්ථයට මුහුණ දෙන්න තරම් ප්‍රමාණවත්ද කියන එක ඔබ බලන්න. ඒ කියන්නේ ඒ පුහුණු කරන ප්‍රමාණය යථාර්ථය දකින්න පුළුවන් යථාර්ථ ස්වરૂපයේද කියන එක ඔබ දකින්න. දැන් ඔය කිව්වේ ඔබට තේරුනේ නෑනේ පින්වත්නි. දැන් ඔබට අපි කිව්වොත් මෙහෙම දෙයක්. දැන් ඔබට මෙහෙම ඇවිල්ලා මේ ඉන්න කියලා කිව්ව කියන්නකො සතියක්. දැන් ඔබත් එක්ක අපි සාමාන්‍ය අවස්ථාවකදී කතා කළොත් ඔබ කියන්නේ අපි අතහැරලා. අපි ස්වාමීනි මේ බැඳීම් දකිනවා, ගැටීම් දකිනවා. අපි මේව අතහැරමින් තමයි අපි යන්නේ. මේක ප්‍රායෝගික කරමින් යන්නේ. අපි භාවනා කරමින් භාවනාවට සතහන් පවත්වමින් මේවම ප්‍රායෝගික කරමින් අපි මේ කාලය ගත කරන්න කියලා කියනවා. හරියටයි පින්වත්නි එහෙම අය මට මුණ ගැහෙන්නේ. මම කියන්නේ හොඳයි. හැබැයි ඒව කියන කතා පින්වත්නි මේක ප්‍රායෝගික වෙනවා. දැන් එතකොට ඔබට අපි දැන් මෙහෙම තැනක ඇවිල්ලා ඉන්න කියලා කිව්වොත් අන්න එතකොට පින්වත්නි දැන් එතකොට ඔබ එනවා. හැබැයි අත්ත වශයෙන්ම ඔබ කියන ඔබ බැඳීම් අතහැරලා මට ඒක ප්‍රශ්නයක් නෑ. මං ගැටීම් බැඳීම් වලින් බොහොම නිදහස්ව තමයි ඉන්නේ කියලා. ඔබ එහෙම ආවට පස්සේ ඔබ ටිකක් ඥානවන්ත නම් අන්න ඔබේ හිතට දැනෙනවා ඩිංග කාලය යන්න වරුව දවස් දෙක දවස් තුන සතිය මෙහෙම යන්න ඔබට දැනෙනවා. මොකද්ද? ඔබේ බැඳීම් වල ස්වභාවය ඔබට පෙනෙනවා. ඔබ දකිනවා ඔබට යම් සිහියක් තියෙනවා යම් මට්ටමක හෝ සිහියක් තියෙනවා නම් ඔබට හොඳට යම් විදියකට හරි හිත ඒකාග්‍රතාවයකට පත් කරගන්න පුළුවන් නම් ඔබට හොඳට තේරෙනවා ඇත්තට බැඳිලාද නැද්ද කියන එක. පින්නදී දැන් ඔයගොල්ලෝ කවුරුත් කියන්නේ බැඳිලා නැහැ. නිදහස් අතහැරලා. හැබැයි පින්වත්නි ඒක ඇත්ත. දැන් ඔබ කියනවා අපි දරුවෝ ටිකක් දැන් දීලා අතහැරලා. කෙවල් දරුවලුත් මං ඉඩකඩ මිල මුදලුත් දරුවන්ටම පවර්ලා දීලා. ඇත්ත. එතකොට බැලුවම් පේනවා ලොකු අතහැරීමක්. මරුණම් පස්සේ ගන්න කියලා S2ක් ලියලා. හැබැයි බැලුවම් පේනව ලොකු අතහැරීමක් කියන කතාවේ. එතකොට ඒක ඇත්ත. හැබැයි ඒක යථාර්ථයේද කියන එකයි දැන් බලන්න ඕන. ඒක යථාර්ථයේද කියන එක. යථාර්ථය නම් පින්වත්නි යථාර්ථය තුල බැඳීම් ගැටීම් පවතින විදියක් නැහැ. ඇත්තටත් තියෙන්නේ බැඳීමෙන් ගැටීමෙන් අත මිදෙන්න ඕන.
එතකොට දැන් එතකොට යථාර්ථය ගත්තට පස්සේ දැන් මේකේ ඇත්ත ඔබ අතහැරලා. ඇත්ත අතහැරලා. හැබැයි යථාර්ථය තුලින් බලනකොට යථාර්ථය තුල මොකක්ද තියෙන්නේ? යටින්ම තියෙන්නේ බැඳිලාද නැද්ද? බැඳිලා. දැන් යථාර්ථය තුල ඔබ බැඳී ඇත. යථාර්ථය තුල ඔබ ගැටී ඇත. ඇත්ත බැඳිලා නැහැ ගැටිලා නැහැ. ඇත්ත. හැබැයි ඇත්ත යථාර්ථය නෙමෙයි. යථාර්ථය නම් ඇත්තම තමයි. එතකොට දැන් ඔබේ යථාර්ථය මොකද්ද? දැන් ඔබේ ඇත්ත තමයි අපි නිදහස්. හැබැයි ඔබේ තියෙන යථාර්ථය ඔබේ යථාර්ථය මං කියන්නේ ඔබේ යථාර්ථය තුල ඔබ බැඳිලා නැද්ද? ඔබේ යථාර්ථය තුල ඔබ ගැටිලා නැද්ද? පින්වත්නි බැඳිලා. පින්වත්නි ගැටිලා. ඒකයි කියන්නේ අපිට මොන වෙලාවෙ හරි යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. ලෝකේ වීරෝදාර ශක්තිමත් ඥානවන්තයෝ කියන්නේ යථාර්ථය අවබෝධ කරගත්ත අය. යථාර්ථය අවබෝධ කරගත්ත අය. ඒ යථාර්ථය අවබෝධ කරගෙන යථාර්ථය තුල ඇලීම් ගැටීම් වලින් තොර මානසිකත්වයේ පවත්වන අය. දැන් ඔබ උඩින් කියන්නේ බැඳී නැත. අපි නිතරම ධර්මයේමයි අහන්නේ. භාවනා වැඩසටහනමයි ඒවටමයි සම්බන්ධ වෙන්නේ කියලා ඔබ කතා කරනවා. ඕක ඇත්ත. ඇත්ත වුණාට ඔබ තුල තියෙන යථාර්ථය තුල තියෙන මොකද්ද? බැඳීම් ගැටීම් ටික ඒ අයුරින්ම අනේ පවත්නවා. පින්වත්නි ඒ පවත්වන නිසා තමයි ඔබ යථාර්ථයට සත්‍යවාදී ලෙස මුහුණ දෙන්න බැරි නිසා යථාර්ථයට සත්‍යවාදී ලෙස මුහුණ දෙන්න බැරි නිසා තමයි පින්වත්නි ඔබ ගිහි ගෙදර ඉන්නේ. යථාර්ථයට සත්‍යවාදීව මුහුණ දෙන්න බැරි නිසා. යථාර්ථය දැකලා සත්‍ය ලෙස එය අවබෝධ කිරීම සඳහා වීරිය මදි නිසා තමයි ඔබ ගෙදර ඉන්නේ පින්වත්නි. යථාර්ථය දැකලා නුවණින් විමසන්න ඒ නුවණ ප්‍රමාණවත් මදි නිසා තමයි ගිහි ගෙදර පින්වත්. ඔබ පින්වත්නි යථාර්ථය හමුවේ ලදරුවෙක්. යථාර්ථය හමුවේ ලදරුවෙක්. ඔබ පින්වත්නි ලෝකය හමුවේ නිර්භීත වීරෝදාර මිනිසෙක්. යථාර්ථය හමුවේ ලදරුවෙක්. මේක දකින්න බෑ. නුවණින් විමසන්න නුවණ ශක්තිමත් මදි. වීරිය ප්‍රමාණවත් මදි. සිහිය ප්‍රමාණවත් මදි. ඒ නිසා ඔබට යථාර්ථයට මුහුණ දෙන්න යථාර්ථ ස්වභාවය අවබෝධ කරගන්න හිත නිදහස් කරගන්න ඔබට වීරිය නුවණ සිහිය ශක්තිය මදි. හැබැයි ඔබ
ඇත්ත කියනවා සත්‍ය දෙය විදියට කියනවා අපිත් යම් නිදහස් වීමක් තියෙනවා. ඔබ ඒ නිදහස් වීම සාපේක්ෂ කරන්නේ ලෝකයේ බැඳීම් සිත්සේ පරිහරණය කරන ලෝකයේ ගැටීම් සිත්සේ පරිහරණය කරන බැඳීමට දැඩි හිතයිසි ආදරය කරන ගැටීමට හිතයිසි විදිහටම ආදරය කරන ඒ මිනිසුන් අතරේ ඔබ ශ්‍රේෂ්ඨයි. මං කිව්ව එක තේරුණාද? ඒ කියන්නේ බැඳීම් හමුවේ බැඳීම් නිතර පරිහරණය කරන ලෝකයා හමුවේ බැඳීමටම ආදරය කරමින් බැඳීම් මෙනෙහි කරමින් ඒ ඉන්න ලෝකයා හමුවේ ඔබ ශ්‍රේෂ්ඨයි. බැඳීම් පරිහරණය කරන බැඳීම් සිහිපත් කරමින් ඉන්න ලෝකයා හමුවේ ඔබ බැඳීමෙන් අත මිදිලා ගැටීමම පරිහරණය කරන ගැටීම තුලම ක්‍රියාත්මක කරන ඒ ලෝකයා හමුවේ ඔබ ගැටීමෙන් නිදහස්. දැන් එතකොට හැබැයි ලෝකේ යථාර්ථය ගත්තට පස්සේ ලෝකේ යථාර්ථයට එනකොට බැඳීමෙන් ගැටීමෙන් නිදහස් මානසිකත්වයක් සකස් වෙනවා. ඒකයි ආර්ය උත්තමයන් වහන්සේලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ ලෝක යථාර්ථය දැකලා මේ ලෝක යථාර්ථය අවබෝධ කරලා ඒ ලෝකයෙන්ම නිදහස් වුණා. ලෝකයේ ඇත්ත දැක්ක යථාර්ථය ඒ ඇත්ත දැකලා නිදහස් වුණා. එතකොට ඒ නිදහස් වෙච්ච උත්තමයෝ සදහටම බැඳීමෙන් නිදහස්, සදහටම ගැටීමෙන් නිදහස්. ඒ උත්තමයන්ගේ ශ්‍රාවකයෝ යථාර්ථය දැකීම පිණිස යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ නිදහස් වීම පිණිස විමුක්තිය සාක්ෂාත් කර ගැනීම පිණිස වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ඒ ශ්‍රාවකයෝ සාපේක්ෂ කරන්නේ කවුරුන්ද? අනේ මහරහතන් වහන්සේලා මේ ලෝකේ අවබෝධ කරගෙන මේ ලෝකයෙන් නිදහස්. අපිද ඒ ලෝකේ අවබෝධ කරගෙන වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් ඒ නිදහස් මානසික චින්තනය සකස් කරලීම පිණිස මනස මෙහෙයවනවා. මනස මෙහෙයවනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවෙන්ම නිදහස්. ලෝකේ යථාර්ථය දකිමින් ලෝකේ යථාර්ථය අවබෝධ කරගනිමින් උන්වහන්සේලා ලෝකයෙන් නිදහස්. උන්වහන්සේලා පසුපස යන උන්වහන්සේලාගේ ශ්‍රාවකයෝ ඒ ලෝකය අවබෝධ කර ගැනීම පිණිස ලෝක යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස එය අවබෝධ කරගනිමින් ලෝකේ නිදහස් වෙන වැඩපිළිවෙල ප්‍රායෝගික කරනවා.
එතකොට ඒ ප්‍රායෝගික කරන අය සාපේක්ෂ කරලා බලනවා අනේ බුදුරජාණන් වහන්සේ නම් මේ සියලුම ලෝකවලින් නිදහස්. ඒ නිසා අපිට මේ බැඳීම් ගැටීම් තම තමන්ගේ චිත්ත සංතානයන් තුළ ඇති වෙන ඒවා දකිමින් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඒ ගමන් කළා වූ ආර්ය මාර්ග ප්‍රතිපදාව ලෝකේ යථාර්ථය දකින වැඩපිළිවෙල මමද කැප වෙලා අවංක වෙලා මහන්සි වෙලා ජීවිත පරිත්‍යාගයෙන් මමද ඒ මානසිකත්වයේ ඒ ලෙසට අරමුණු කරගනිමින් මම මානසිකත්වයේ පවත්වනවා. අන්න එතකොට පින්වත්නි අපි දැන් බලන්නේ ඒ උත්තමයන්ට සාපේක්ෂව. ඔබ බලන්නේ පින්වත්නි බැඳීම් පරිහරණය කරන ලාමක මිනිස්සු ඉන්නවා. සිත් සේම බැඳීම් වලට ගොදුරු වෙමින් බැඳීම් ඇති වෙන දේවල්ම නරඹමින් බැඳීම් ඇති වෙන දේවල්ම අහමින් බැඳීම් ඇති වෙන දේවල්ම කතා කරමින් එහෙම ඉන්න ලෝකයා හමුවේ ඔබ කියනවා මම බැඳිලා නැහැ. ඇත්ත. ඔබ අනිත්‍යයත් එක්ක සාපේක්ෂ වෙලා කියනවා. එයාලා ටීවී එකේ කතා ටික සේරු බලනවා. මම එහෙම නැහැ. එයාලා චිත්‍රපටි බලනවා සංගීත සම්දර්ශන අහනවා. මම එහෙම නැහැ. ඒ එක එක විදිහට සාපේක්ෂ කරලා පින්වත්නි අපි අපේ හිත අපි වංචා කරනවා. පුදුම වැඩක් වෙනවානේ. දැන් අපි අපේ හිත වංචනික කරනවා. වංචනික කරලා අපි සතුටු වෙනවා. දැන් එතකොට ඔබ බැලුවොත් ඔබ ඉන්න තැන කොහොමද ඔබ සාපේක්ෂ කරලා බලන්නේ කියලා. බලන්නකො පින්වත්නි. එතකොට එහෙමනම් දැන් බලන්න පින්වත්නි ඇත්ත සම්මත ලෝකයා හමුවේ ඇත්ත ඔබ ඊතරම් බැඳී නැත. සම්මත ලෝකයා හමුවේ ඇත්ත ඔබ ඊතරම් ගැටී නැත. ගැටෙන්නේ නැත. හැබැයි යථාර්ථයට මුහුණ දෙන්න ගියාට පස්සේ ඔබේ ඇතුළතින් ඇතුළාන්තය තුල තියෙන්නේ බැඳීම්ය. ඇතුළාන්තය තුල තියෙන්නේ ගැටීම්ය. පින්වත්නි සම්මත බැඳීම් පරිහරණය කරන සම්මතේ ගැටීම් පරිහරණය කරන මිනිස්සු හමුවේ ඔබ මහා උජාරුසේ ප්‍රකාශ කරනවා අපිට ධර්මය අවබෝධයි. අපි මේ ධර්මය දන්නවා. අපි මේ ධර්ම මාර්ගය තුල තමයි මේ කටයුතු කරන්නේ කියලා ඔබ එවන් ප්‍රකාශ කරමින් ඔබ ඒ අයට අනුශාසනා කරනවා. ඒ අයට මේක දේශනා කරනවා. හැබැයි ඔබට බුද්ධියක් තිබුණොත් ඔබට නුවණක් තිබුණොත් ඔබේ ඇතුළාන්තය පොඩ්ඩක් බලන්න. ඇතුළාන්තය බලන්න. එතකොට මේ ඇතුළාන්තය තුල ඔබ කොහොමද කියලා බලන්න. බැඳීම් කොපමණ සා ප්‍රමාණයක් ඇතුළාන්තය තුල පවත්වනවද බලන්න. අනේ පින්වත්නි දැන් සමහර විටක
මේ පෙන්ෂන් ගිහපු උපාසක මහත්තයෙකුට මේ ආරාමයේ කැවිල්ලා අපි ඉන්න කියලා කිව්ව කියන්නකො සාමාන්‍යයෙන් ටික දවසක් එයාට මේ ධර්මයේ තුල යම් ප්‍රමාණයක් ප්‍රායෝගික වෙන්න. එතකොට මොකද කියන්නේ? මුලින් එන්නේ මුකුත් බැඳීම් ගැටීම් නෑ අපි මේව අතහැරලා. හැබැයි පින්වත්නි යථාර්ථය තුල එයාගේ ඇතුළත තුල ගත්තට පස්සේ බැඳීම් ගැටීම්මයි තියෙන්නේ. එතකොට ටික දවසක් යනකොට මොකද වෙන්නේ? අන්න බැඳීම් ටික මතුවලා එනවා. එතකොට කල්පනා අනේ මම නැතුව එයා කොහොමද ඉන්නේ? මම නැතුණු දරුවෝ ඒ වැඩ පිළිවෙල කොහොමද කරගෙන යන්නේ? කියලා ඇත්ත ඒක. දැන් මම ඔබට කියන්නේ ඔය සියල්ල දමල ගහලා විල්ලා මේ වෙයි පැවිදි වෙන්න කියන එක නෙමෙයි. මක් නිසාද මම ඔබ ගැන දන්න ඔබට එහෙම කරන්න පුළුවන් හැකියාවක් නැති බව මනා ලෙසම මම දන්නවා. ඒ තරමට කෙලස් පරිතයි. ඒ තරමට බැඳිලා පින්වත් මේ කියන එක ඔබ හොඳට නුවණින් විමසන්න. ඔබට එහෙම කරන්න බෑ. ඔබ එහෙම කරන්න කියලා આવොත් ඔබ කරන්නේ මාස කීපයක් අඬාගෙන ඉඳී. එතනින් පස්සේ අඬා ඉඳලා පැනලා යනවා. ඒක තමයි ඇත්ත. ඇයි එහෙම වෙන්නේ? ඔබේ බැඳීම් ටික මතුවෙවි එනවා. දැන් බලන්න පින්නන්නේ ඔබ සාමාන්‍යයෙන් සලකනකොට ඔබට හිතෙනවා ඔබ ඊතරම් බැඳිලා නැහැ ගැටිලා නැහැ කියලා. හැබැයි පින්වත්නි ඔබ ඇවිල්ලා తాවකාලික මේ දවස් 5ක 10ක තියෙන භාවනාවට තරහනකට වාඩිලා හිටියොත් දවස් 5ක් 6ක් යනකොට කොපමණ ඔබට ඉන්න බැරි මට්ටමටම බැඳී එනවනේ පින්වත්. බලන්න කොහොමද කියලා. ඉන්න බැරි මට්ටමටම එනවනේ. එතකොට මේ ඇත්තට මුහුණ දෙන්න ඉපේ පින්වත්නි. මේ යථාර්ථයට මුහුණ දෙන්න ඉපේ. යථාර්ථයෙන් පැනලා ගිහපු කිසිවෙක් ලෝකේ අත මිදුනේ නැහැ පින්වත්. යථාර්ථයේ වහගෙන හිටපු කිසිවෙක් ලෝකේ සැනසුනේ නැහැ පින්වත්. ඔබ බලන්නේ පින්වත්නි යථාර්ථයේ වහන්න යථාර්ථයෙන් පනින්න ඒක ඔබට කරන්න බෑ. පින්නනේ යථාර්ථයෙන් මේ ඇත්ත තියෙන්නේ ඇත්ත ඔබේ චිත්ත සංතානයන් තුල පින්වත්නි ලැබුගිනි ඇවිලෙන්න වගේ ගිනි කඳු පුපුරලා මේ අර ගිනි කඳු පුපුරලා ලාවා මේව එළියට එන්න වගේ ඔබේ චිත්ත සංතානය තුල පින්වත්නි කෙලෙස් ගලන එකමයි. කෙලෙස් ගලන එකමයි. හැබැයි පින්වත්නි ඔය ගිනි කඳු පුපුරන්නට මත්තෙන් ලස්සනට ඒ කඳු තියෙනවා. ඇතුලේ තිබිලා ගින්දර දැන් උඩට එනවා. දැන් බලන්නකෝ ඔබ හරි ලස්සනට ඉන්නව පින්වත්නි. හැබැයි ඇතුලේ බැඳීම් ටික පොඩි ගහගෙන ඇතුලේ ගැටීම් ටික එහෙමම තියෙනවා. ඒකට මුකුත් නැහැ. පින්වත්නි මේක ඕපන් කරන්න. මම මේ ඔබට කියන්නේ යථාර්ථ සත්‍යම දේ හොඳට මේක අහන්න. ඇතුලේ තියෙන ගිනි කන්ද පුපුරවන්න. ඇතුල ඕපන් කරන්න. ඒ ඕපන් වෙන නොවන තාක් වෙන්නේ නැත්නම් ඕපන් වෙන තාක් ඔබට මේ ලෝකෙන් නිදහස් වෙන්න බෑ. ධර්මය අවබෝධ කරගන්න බෑ. අර බැඳෙන ලෝකයා හමුවේ ඔබ නොබැදී ලෙස ප්‍රකාශ කරමින් ඉන්න පුළුවන්.
ගැටෙන ලෝකයා හමුවේ ඔබ නොගැටෙන ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඔබේ ඇතුළ ඕපන් කරන්න. ඔබේ චිත්ත සංතානය තුල තියෙන ওই බැඳීම් කන්දරාව ඔබම දකින්න. එතකොට ඕක දකින්නේ කොහොමද? මේ ඔබට ප්‍රායෝගික දෙයක් කියන්නේ මම. මේක දකින්න. කොපමණ පින්වන්දි භාවනා කළත් හරියන්නේ නැහැ. භාවනාව හොඳයි, ශ්‍රේෂ්ඨයි. හැබැයි කොපමණ භාවනා කළත් පින්වත්නි, කොපමණ ධර්මයේ ශ්‍රවණය කළත් පින්වත්නි, දැන් ඔබේ චිත්තභ්‍යන්තරය ඔබට විනිවිද දකින්න බැරි නම්, චිත්තභ්‍යන්තරය තුල යථාර්ථය දකින්න බැරි නම්, ඕක ඕපන් කරලා දකින්න බැරි නම් ඔබට නිදහස් වීමක් ගැන හිතන්නවත් ඉඩක් නැහැ. හිතන්නවත් ඉඩක් නැහැ. මේක දකින්න නම් එතකොට පින්වන්නේ මේ උඩින් කරන ඒවා හොඳයි, తాවකාලිකයි, ඒවා පින් හොඳයි, ආයි උපදී දිව්‍ය ලෝක මනුස්ස ලෝකවල. හැබැයි යථාර්ථය දැකලා ඒ යථාර්ථයෙන් අත මිදෙන උත්මය තමයි නිදහස් වෙන්නේ. නිදහස් වෙන්නේ. දැන් පින්වත්නි මේ ඔබේ අතුලාන්තය තුල තියෙන දේ දකින්නවා කියන්නේ මේ ගහේ මුදුන් මුලත් හාර ලයින් කරන්ද. මුදුන් මුලත් හාර ලයින් කරන්ද. දැන් එතකොට ඔබ හිතන්න පින්වත්නි, දැන් කොහොමද දැන් ඔබ මේ ඇත්ත දකින්නේ? පින්වත්නි හොඳට මතක තියාගන්න, මම අත්දැකීමෙන් කියන්නේ මේක පිළිබඳ, මේ කියන එක පිළිබඳ හොඳ අවබෝධයකින් කියන්නේ පින්වත්නි, මේ කියන කතාව පිළිබඳ ගිහි ගෙදර ඉඳගෙන ඔක දකින්න බෑ. මොන විදිහකවත් දකින්න බෑ පින්වත්නි. මක් නිසාද? මමත් පින්වත්නි ඕක දකින්න නිසා මම ඔබට කියන්නේ එහෙම දකින්න බෑ. ඔබ පින්වත්නි කිසි විටක උදම් මනන්න එපා ගිහි වෙඳගෙන මේක අවබෝධයි දකින්නවා කියන තැන. ඇයි පින්වත්නි අර ගිනි කන්ද ඇතුලේ තියෙන අර ඒ ගිනි ජාලා ටික වගේ උඩින් ලස්සනට තිබුණට ඇතුලේ තියෙන අර පුපුරලිනකන් තියෙන වගේ ඇතුලේ සම්පූර්ණ කෙලස් බරිතවමයි තියෙන්නේ. ඕක දකින්න. මොන ඔබට ඔහොම ඉඳගෙන ඔබට මේ මුළු ත්‍රිපිටකයම දේශනා කළ හැකි, සියලු අභිධර්මයේ දේශනා කළ හැකි සේරම පුළුවන් කියන්නේ පටිච්ච සමුප්පාද පංච උපාදානස්කන්ධ ඔබට විස්තර කළ හැකි. හැබැයි ඇතුලේ ඒ ටික ගින්න එහෙමමයි. ඕක දකින්න දැන් ඉතින් ඔබ කියනවා නෑ මම මේක දැකලා සතර ඉරියව්ව සිහිය පවත්වමින් මම මේක දකින්නවා කියලා. නෑ අනේ පින්වත්නි, ඇත්ත මේ කියන්නේ ඇත්තම පින්වත්නි ඒ ඔබට උඩින් එන සිත් ටික තමයි පෙන්වන්නේ. උඩ ස්වභාවයන් ටික පෙන්වන්නේ. යට එහෙමමයි. ඒ උඩේව තුල ඔන්න දැන් ඔබට බැඳීමක් ඇති වෙනවා. ඔබ අහපු ධර්මයක් තියෙනවා. බැඳෙන්නේ නැති වෙන්න හිත පවත්වනවා. ඔන්න ගැටීමක් ඇති වෙනවා. අහපු ධර්මය මතක් වෙනවා. ඔන්න ගැටීමෙන් අත මිදෙන විදිහට හිත පවත්වනවා. දැන් මෛත්‍රිය කරනවා. අනේ ඔය දැන් ඉතින් ඔබ මෛත්‍රී භාවනාව කරනවා. දැන් ඔබට රාග හිතක් ඇති වෙනවා. මේක දකින්නවා. ඒක පවත්වන්න නැතුව යනවා. හැබැයි අසුබේ වඩනවා. අනේ හොඳයි. ඔය සේරම හොඳයි. හැබැයි ඇතුලේ එක මුකුත් නැහැ. ඇතුලේ එහෙමමයි. මේ උඩින් ටිකක් විතරයි පින්නන්නේ. මේ ඇතුලේ එහෙමමයි. එතකොට පින්නන්නේ මේ ඇතුල දකින්න පුරුදු වෙන්නේ, ඇතුලට යථාර්ථයට මුහුණ දෙන්න වෙන්නේ. මුහුණ දෙන්න ඕන මේක. මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ පින්වන්නේ ඔබ ආරණ්‍ය සේනාසනයක පැවිදි වෙන්න. උදකලාවේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා
කල්යාණ මිත්‍රයෙක් ළඟ පැවිදි වෙලා උදකලාවේ කල්යාණ මිත්‍රයා දෙන උපදෙස් අනුව වැඩ කරන්න පුළුවන් ද බලන්නකො. මාස 2ක් 3ක් විතර යනකොට පින්වත්නි මාස 3ක් විතර යනකොට ඔන්න යථාර්ථයේ ගිනි බුබුලු එනව උඩට. ගිනි කන්ද පිපිරුවේ නැ පුපුරන සලකුණු උඩට එනවා. හොඳට උඩට එනවා පින්නන්නේ. මොනවද එන්නේ? ඔන්න ගෙවල් දොරවල් ගැන මතක් වෙනවා හොඳට. ඥාති හිතයිසීන් ගැන මතක් වෙනවා. යහළු මිත්‍රාදීන් ගැන මතක් වෙනවා. එතකොට මේ අතහැරපුවා. සමහර විටක ගිහිව ගෙදර ඉද්දී මුණ ගැහෙන්න යන්නේව නැති යාළුවෝ මතක් වෙන්නේ. ඒව මතක් වෙනවා. එතකොට ඉන්නවනම් ඉන්න ආරාමේ කවුරු හරි කෙනෙක් දැන් ගුරුවරයා කියනවනම් කියන එකට සවන් දෙන්න බෑ. කියන එක පිළිගන්නේ නැහැ. දැන් ගුරුවරයා කියන එක පිළිගන්නේ නැහැ කියන තැනම තියෙන්නේ කුමක්ද? ඒ පිළිගන්නේ නැහැ කියන තැනම තියෙන්නේ කැටීම. දැන් මේ යථාර්ථය අවබෝධ කරනව නෙමෙයි යථාර්ථයෙන් පනින්න හදනවා. හැබැයි ඔන්න බලන්නකො පින්වත්නි එහෙම ඉන්නකොට ඔන්න මතුවී එනවා. මතුවී එනකොට අපිට හරියට ඇවිල්ලා කියන අය ඉන්නවා අනේ මෙහෙම මතක් වෙවි එනවා. මෙහෙම මතක් වෙවි එනවා. මෙහෙම එනවා කියලා ඇවිල්ලා කියන. ඊට පස්සේ අපි ඒකට දැන් ඔන්න අපි කියනවා ඔන්න හරි. ඔන්න දැන් ගිනි කන්ද පුපුරන්න සූදානම්. ඔන්න දැන් ලාවා එන්න පුළුවන් එළියට. අනිත් අයත් පිච්චෙන්න පුළුවන්. තමනුත් නැති වෙන්න පුළුවන්. ඔන්න දැන් දකින්න මෙතනින් අත මිදෙන්න. ඊට පස්සේ අපි හරියට එතෙන්දි පැහැදිලි කරලා දෙනවා මනා විදියට ඔන්න දකින්න පංච උපාදානස්කන්ධය. ඔන්න ඇතුලේ බැඳිලා නැහැ කිව්ව ඔන්න බැඳීම් ටික දැන් මතුවේවි එනවා. ගෙදර මතක් කරනවා ඥාති මතක් කරනවා දැන් මේ ඇතුලේ තිබුණු බැඳීම් දැන් චිත්ත අභ්‍යන්තරය විවෘත වෙමින් පවතිනවා. විවෘත වෙනවා. විවෘත වෙන්න ඒ ඇතුලේ තියෙන්නේ ලෝභයෙන් මුසු කළ දේවල්. ලෝභයෙන් බදාගත්ත දේවල්. ලෝභ වරිත පිච්චෙන ලේ ධාතුවෙන් යුතුව එකතු කරපු දේවල් ඇතුලේ තියෙන්නේ. ද්වේෂ නැමැති ගිනි ජාලාවෙන් එකතු කරපු ඇතුලේ තියෙන්නේ. එතකොට අතුලාන්තය විවෘත වෙනකොට පිච්චෙන්න පටන් ගන්නවා. එතකොට අතුලාන්තය විවෘත වෙනකොට එයා පිච්චෙන්න පටන් ගන්නවා. එයාට කල්යාණ මිත්‍රයෙක් කිව්වත් එයාට ධර්මයට මුහුණ දෙන්න අපහසු වෙනවා. බොහෝ අයට අපහසු වෙනවා. අපහසු වෙනකොට එයාලා හිතනවා මේ පිච්චෙන්නේ පැවිදිකමේ ඉන්න නිසායි. මට මේකෙන්නේ පැවිදිකමේ ඉන්න නිසායි. ඒ නිසා මම සිවුර දාලා යනවා ගෙදර. දැන් එතකොට මෙයා මේ යථාර්ථයට මුහුණ දෙනවද? නෑ. ඔබේ ඇත්ත වැහිලා තිබුණු යථාර්ථය දැන් ඔබේ යථාර්ථය දැන් ඔබට පිළිඹු වෙනවා ලස්සනට පින්වත්නි. හරි පුදුම විදිහට පිළිඹු වෙනවා. ගිහිව ඉන්න ඔබට කොහොමවත් මේක පිළිඹු වෙන්නේ නෑ පින්වත්නි. කොහොමවත් නෑ. ඔබට මුකුත් එහෙම නෑ. හරිම හොඳින් ඔබ ඉන්නවා. ඔබට එහෙම දේවල් එන්නේ නෑ. ඒව සම්පූර්ණ වැහිලා හොඳට තියෙනවා. හැබැයි දැන් මේක මේ අතුලාන්තයේ පිපිරිලා මේක ටික ටික එන්න පටන් ගන්නේ. ඔන්න දැන් ආරණ්‍ය සේනාසනයක පැවිදි වුණා නම්, ටෙලිෆෝන් එකක් නැති වුණා නම්, ටීවී එකක් නැති වුණා නම්, උදකලා කුටියක වාසය කරනවා නම්, ගුරුවරයෙක් නිරන්තරයෙන් හැමදේම පිළිබඳ උපදේශය දෙමින් ඒ හික්මන වැඩපිළිවෙලක් කියලා දෙනවා නම්, අන්න කියලා දෙනකොට දැන් මෙන්න
කාය විවේකයේ සකස් වෙනවා. දැන් මෙන්න චිත්ත විවේකයේ සකස් වෙනවා. දැන් මෙන්න කාය විවේකයේ සතු ඔබ, චිත්ත විවේකයේ සතු ඔබ ඇතුලේ ගින්න දැන් පේනවා. පේන්න පටන් ගන්නවා. අනේ එහෙම පේන්න පටන් ගන්නකොට අපටම ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම හිතෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා කියලා කියනවා. හැබැයි කිව්වට අපටම තේරෙනවා මෙයාට මේ යථාර්ථයට මුහුණ දිය හැකිද නොහැකිද කියන එක. ඒකට අපි කියනවා ඔන්න යථාර්ථය. ඔන්න ධර්මයට සැබවින්ම ධර්මයට මුහුණ දෙන්න වෙන වෙලාවයි. මෙතෙක් ඔබ ධර්මයේ කියලා ප්‍රායෝගික කළේ මන කල්පිතව සිතින් මවාගත් දේවල්. කවුරු හරි ගුරුවරයෙක්ගෙන් අහපු දේ අනුව ඒ චින්තාමය වශයෙන්, සුතමය වශයෙන් අහපු දෙය චින්තාමය වශයෙන් ඔබ දැන් හිතින් හිතමින් ඒ දේවල් කරා, මනසින් මවමින් කරා. ද්වේෂය නැති වෙලාවට මෛත්‍රිය කරමින් හිටියා. රාගය නැති වෙලාවට අසුබේ වඩමින් හිටියා. විතර්ක නැති වෙලාවට ආනාපානය කරමින් හිටියා. එහෙම කරමින් හිටියා. හැබැයි ඒවත් හොඳයි. මෙන්න දැන් තමයි ඔබට යථාර්ථයට මුහුණ දෙන්න අවස්ථාව ඇවිත් තියෙන්නේ. ඒක පිනොන්දි දක්ෂේ කර, ඥානවන්තේ කර, දක්ෂ කල්යාණ මිත්‍ර ගුරුවරයෙක් ඉන්න ගෝලයෙක් හැර වෙනනම් මන්නම් හිතන්නේ මට තියෙන මේ ඒ පුංචි අවබෝධය හැටියට මට හිතෙනවා මම නම් හිතන්නේ වෙන කෙනෙකුට නම් මේකට මුහුණ දෙන්න බෑ. ඒ දක්ෂ ගුරුවරයෙක් හිටියත් ගෝලයට මුහුණ දෙන්න බොහොම අමාරු වෙනවා. ඇයි? ගුරුවරයා නෙමෙයි මුහුණ දෙන්නේ ගෝලයයි. ගුරුවරයාට පුළුවන්කම තියෙන්නේ ඒ වැඩපිළිවෙල කියලා දෙන එක විතරයි. ඔබ අහලා තියෙන මහා ප්‍රඥාවන්ත සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ ගෝලය සිවුරු ඇරලා යනවා. බුදුහාමුදුරන්ට මොන ගෙහිම අතර කර ගන්නවා. එතකොට ඔබ ගැන කවර කතාවද? මේක පින්නන්නේ දැන් ඔබට කියනකොට මේ කියන එකත් ඔබ පිළිගන්න ඊතරම් කැමති නැති වෙති පින්වත්නි. ඇයි මේ ඇත්තට මුණ දෙන්න කවුරුවත්, මේ යථාර්ථයට මුණ දෙන්න කවුරුවත් කැමති නැහැ. ඒ යථාර්ථය ළඟ අසරණයි. හැබැයි ඔබට මේ ලෝකේ නිදහස් වෙන්න අවශ්‍යයි. නිවන් දකින්න අවශ්‍යයි. දුකින් අත මිදෙන්න අවශ්‍යයි. ඔබ කියන්නේ මෙහෙමයි. ස්වාමින් වහන්සේ ඇත්තටම මේ ලෝකේ නිදහස් වෙන්න ඕන. දුකින් අත මිදෙන්න අවශ්‍යයි. හැබැයි අනේ ස්වාමින් වහන්සේ යථාර්ථයට මුහුණ දෙන්න නම් බෑ. යථාර්ථයට මුහුණ දීලා යථාර්ථය අවබෝධ කරන්න බෑ. හැබැයි නිවන් දකින්න ඕන. වෙනනේ යථාර්ථය අවබෝධ කළ නොගත් කිසිවෙක් ලොවෙන් නිදහස් වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට දැන් බලන්නකෝ අර විදියට ඇවිල්ලා එහෙම ඉන්න විට බලන්නකෝ යාලට හිත තුල ඒ තම තමන්ගේ චිත්තම්පියාන්තරය තුල තියෙන දේවල් විවෘත වෙලා එනකොට දැන් අපි මේ hina වෙලා කියනවා. හැබැයි ඔබ අඬනවා. පින්නන්නේ මේ දින 10 වැඩසටහනකට ආවා. ඊට පස්සේ සමහර විට ඔබේ හිත ඔන්න දැන් දින 10 වැඩසටහනකට ආවත් පින්වත්නි අපි ඔබට ඒ ටෙලිෆෝන් අයින් කරලා කාය විවේකේ චිත්ත විවේකේ ලබා දීම සඳහා කටයුතු කරලා ඒ ටික කරනකොට සමහර අයට ඒ දෙන උපදේශයන් ටික පිළිවෙලට කරන සමහර අයට ඉන්නවානේ ඔන්න යාළගේ ඇතුළ විවෘත වෙන්න පටන් ගන්නවා. ඩිංග විවෘත වෙන්න පටන් ගන්නවා.
හැබැයි විවෘත වෙනකොට ඊ අය පළවෙනි දවස් විතර අපිට කියනවා මෙන්න මෙහෙමයි කියලා. ඊළඟට කරන්නේ මොකද්ද යාලා? අයියෝ මේකට නම් මූණ දෙන්න බෑ. මේකට බෑ. ඇත්තටම ගෙදර මිනිස්සෙට බෙහෙත් ටික අරන් දීලා තමයි ආවේ. දැන් මේ මිනිස්සයා මතක් වුණා ඇතුලේ තියෙන ඔන්න දැන් විවෘත වෙලා මතක් වුණා. හානියක්ද දන්නේ නැහැ, කරදරයක්ද දන්නේ නැහැ. දැන් ඊට පස්සේ කියනවා අපේ උපස්ථායකයට ගෙදර හදිස්සියක් මම අර බෙහෙත් ටිකෙන් එක බෙහෙත් වර්ගයක් දීලා නෙමෙයි ආවේ, තියෙන තැන දන්නෙත් නැහැ මහත්තයා. මේ මං කබඩ් එකේ දාලා ආවේ දවස් 3ටයි බෙහෙත් තිබුණේ, දැන් දවස් 2ක් විතර බෙහෙත් නැතුව ගිහිල්ලා. ඒ නිසා මම බෙහෙත් ගිහිල්ලා දෙන්න ඕන කියලා යනවා කියනවා. ඒ යන්නේ ඒක නෙමෙයි. මේ යථාර්ථයට මුහුණ දෙන්න අවබෝධ කරන්න බැරුව. හැබැයි මේ අපේ භාවනා වැඩසටහනකට 50ක් ආවට ඒ යථාර්ථයට මුහුණ දෙන්න ඒ ඇතුළ විවෘත වෙලා එන්න පටන් ගන්න සමහරලාට 5-6 දෙනෙකුට විතරයි. අනිත් අයට එන්නෙම නැහැ. ඇයි? ඒ ඇතුළාන්තයේ විවෘත වෙන්න දැන් ඔබට මං කිව්ව මහාන වුණොත් ආරණ්‍ය සෙනාසනයක මහාන වෙලා එහෙම විවේක සහගතව ඉන්න කෙනාට මාස 3-4ක් යනකොට හොඳට මේක විවෘත වෙලා එනවා. හැබැයි ඔබට මහාන නුණා වෙනදි මෙවැනි තැනක ඇවිල්ලා එහෙම සතියක් දෙයක් ඉන්නකොට ඒත් විවෘත වෙලා ඉන්නවා. හැබැයි එතකොට අර දීපු උපදේශයන් පිළිවෙලටම ක්‍රියාත්මක කරන අයට පිළිවෙලටම ක්‍රියාත්මක කරොත් අන්න යාට දැන් මතක් වෙලා එනවා. ඇතුළේ ඔන්න විවෘත වෙමින් එනවා. විවෘත වෙමින් එනවා. හැබැයි එහෙම විවෘත වෙමින් ඇවිල්ලා සමහර අය පින්වන්නේ අඬාගෙන දින 10ම ඉන්නවා. ඉඳලා ඉවර වුණු හැටියේ පින්වන්නේ දුවල ගිහිපු ගමම්ම පනින්නේ ඕනෝන කෝ දරුවෝ කෝ මහත්තයලා කොහෙද ගියේ කීකියා දැන් ඉවර වුණු ගමම්ම ටග්ගාලා මේව කරනවා. ඒ කියන්නේ මොකද්ද? අර යථාර්ථයට මුහුණ දෙන්න හැකියාව නෑ පින්වන්නේ. එතනින්ම වහනවා. ඒ නිසා ඔබට මම කියන්නේ පින්වත්නි මේ අතිශය දුර්ලභ මනුස්ස ජීවිතය තුල අපි කවුරුත් පින්වත්නි මේ එක එක්කෙනා රවට්ටගෙන මේ වැඩ කටයුතු කරන පිළිවෙල පින්වත්නි දැන්වත් අපි නතර කරගන්න උත්සාහ දරන්න. ඔබට ඔබ අවංක වෙන්න. පින්වත්නි මරණයේ සේයා අපිට ලං කරලා පෙන්නුවනේ. එතකොට මැරෙයි කියලා හිතෙනකොටවත් දැන් මේක වෙනව නෙවෙයි. මේක අතාරින්න ඕනේ කියලා හිතෙනවනේ. හැබැයි හිතනකොට ඔබට අතාරින්න බෑ. ඔබට පින්නන්නේ පුරුදු කරගත්තොත් මේ ඇතුළ දකින්න. පුහුණු කරගත්තොත් මේ යථාර්ථය දකින්න. ඔය යථාර්ථය දකින්න පුරුදු වෙනවා පුහුණු වෙනවා කියන්නේ ඔන්න ලොවෙන් නිදහස් වෙන්නයි පුරුදු වෙන්නේ. දැන් මම ඔබට කිව්ව විදිහට දැන් ඔබ ඇවිල්ලා දැන් මේ විදිහට මෙහෙම කටයුතු කරමින් ඉන්නකොට ඔබේ දැන් හිත ඇතුළ චිත්තාභ්‍යන්තරයේම ඔබට දැන් බැඳීම් ටික මතුවෙවි එනවා. ගැටීම් ටික මතුවෙවි එනවා. දැන් එතකොට බලන්න මේ ලෝක ධර්මතාවයට නේද මේ මූණ දෙන්න වෙලා තියෙන්නේ. ඔන්න දැන් ඔබ අහලා තියෙන ලෝක ධර්මතාවය මේ ලෝක ධර්මතාවයයි දැන් අහුවෙලා තියෙන්නේ. දැන් එතකොට ඔබට ලෝක ධර්මතාවයට මුහුණ දෙන්න පුළුවන්ද? එතකොට මේ පංච උපාදානස්කන්ධයන් ටිකයි මේ මතුවෙවි එන්නේ. ඔබ දැන් පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ඔබ දක්ෂ වියක්ත කෙනෙක් වෙලා ප්‍රකාශ කරමින් දේශනා කරමින් හිටියත් සැබවින්ම පංච උපාදානස්කන්ධයන් ටික ඇවිල්ලා මූණ දෙනකොට ඔබට ඒට මූණ දෙන්න පුළුවන්ද? එය දැකලා අවබෝධ කරගන්න පුළුවන්ද? එතකොට මේවා තමයි කාම ඕග, භව ඕග, දික්ටි යෝග, අවිජ්ජෝග කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. මේ සැඩපහරට ඔබට මූණ දෙන්න පුළුවන්ද? මේ සැඩපහර අවබෝධ කරගෙන
ඔය සැඩ පහරේ ගහගෙන නොයන මානසිකත්වය ඔබට පවත්වන්න පුළුවන්ද? එහෙම පවත්වන්න පුළුවන් වුණොත් විතරයි පින්වන්නේ ලෝකයෙන් නිදහස් වෙන්නේ. එහෙම නැතුව අර සැඩ පහරට අනුකූල මනස පවත්වනවා නම් ඔබ ලෝකයේ තුලයි කටයුතු කරන්නේ. ඔබ ලෝකයේ තුලයි කටයුතු කරන්නේ. ලෝකය තුල කියනකොට ලෝකය කියන්නේ බැඳීම් සහ ගැටීම්. ලෝකය කියන්නේ දුකයි. එතකොට ඔබ දුක තුල තමයි ඔබ මේ කටයුතු ටික කරමින් ඉන්නේ පිළිගන්න. දැන් එතකොට ඔබට තේරෙනවා බැඳීම් ගැටීම් පවත්වමින් තමයි ඔබ දැන් පින්වත්නි සැප හොයන්නේ. පිළිගන්න බැඳීම් තුල සැපක් නැත. ගැටීම් තුල සැපක් නැත. බැඳීම් ගැටීම් ලෝකේ සැපක් නැත. එනම් බැඳීම් ගැටීම් දැකලා යථාර්ථය දැකලා ඒ ලෝකෙන් නිදහස් වෙනවා. ලෝකෙන් නිදහස් වෙනවා නම් ලෝකේ යනු බැඳීම් ගැටීම්. මේ බැඳීම් ගැටීම් තියෙන මේ යථාර්ථය දැකලා මින් නිදහස් මානසිකත්වය පවත්වන්න පුළුවන් නම් අන්න ඔබ දුකෙන් අත මිදෙනවා. අන්න ඔබ ලෝකයෙන් නිදහස් වෙනවා. සැනසීම ලබනවා. අන්න දැන් එවැනි පින්වත්නි තමන්ගේ චිත්තඅභ්‍යන්තරය දැකලා මේ චිත්තඅභ්‍යන්තරය තුල මේ හටගන්න බැඳීම් ගැටීම් ටික දැකලා අවබෝධ කරලා ඒ බැඳීම අනුව බැඳෙන මනස පවත්වන්නේ නැතුව උපේක්ෂා සහගත නම් ගැටීම අනුව ගැටෙන මනස පවත්වන්නේ නැතුව උපේක්ෂා සහගත නම් බලන්න පින්වත්නි කොච්චර නිවීමක් යථාර්ථයෙන් මුහුණ දීමක් තියෙනවද කියන. ඉතින් මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් නම් ඔබට ඔබ කොච්චර සැනසීමක්ද බලන්න. දැන් අද අපට වෙලා තියෙන්නේ පින්වත්නි හැබැයි මේ එක එක දේ ගැන කතා කරනවා ඒකට මූණ දෙන්නේ නැහැ. ඔබට මම නිතරම කියන්නේ පින්වත්නි කියන කතාව නෙමෙයි එය ප්‍රායෝගික කරන ස්වභාවය බලන්න. ප්‍රායෝගික කරන ස්වභාවය ඔබට පුළුවන් ප්‍රමාණයට පින්නනි ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න ඔබට හැකි පමණට පුළුවන් විදිහට මේකේ ඇත්ත මේකම තමයි කියන එක දකින්න ඔබ යම් විටක වැරදි දෙයක් ලෝකය තුල වැරදි දෙයක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ ලෝකේ යථාර්ථය දන්නවා මේ කරන එක තුල බැඳීම් ගැටීම් සකස් වෙනවා මේක මම දකින්න වැරදි දෙයක් කියලා එහෙත් ඔබ කරනවා. හැබැයි ඔබ ශ්‍රේෂ්ඨයි. වැරදි දෙයක් කරනවා සම්මතය තුල. හැබැයි චිත්තාභ්‍යන්තරය තුලින්ම කියනවා මේක වැරදි දෙයක් කොට දකින්න ඔබ. එතකොට ඔබ මේක බහුල වශයෙන් දිගට කරන්න පෙළඹෙන්නේ නැහැ පින්වත්නි. මේක දකින්න පින්වත්නි. මේක දකින්න තාක් පින්වත්නි ඔබ අයිති ලෝකයට. මේක දකින්නකොට ඔබ අයිති බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පින්වත්නි. ආර්ය ශාසනයට අයිති වෙන්නේ. මේක දකින්නකම් ඔබ අයිති වෙන්නේ මායයට. මාය සහිත ලෝකයට. ඒ පිළිබඳ මේකේ ඇත්තක් තියෙනවා මේකේ යථාර්ථයක් තියෙනවනේ. ඔබ ඒක හොඳට දකින්න. දැන් ඔබ කියයි අපිට මේ වගේ සම්මත ප්‍රශ්න තියෙනවා. ඒව ඇත්ත තමයි ඉතින්. ඇත්ත තමයි. ඒව නෑ කියනව නෙමෙයි. නෑ ඒව ඇත්ත. හැබැයි ඇත්ත වුණාට ඔබ දක්ෂ වෙන්න ඕනේ යථාර්ථය අවබෝධ කරගන්න. දැන් ඔබ දරුවෝ ඉන්න පුළුවන්. ඒ කටයුතු තියෙන්න පුළුවන්. ඒව දකින්න. හැබැයි ඒව දකින අතරේ ඒ කටයුත්ත කරන්න. චිත්තඅභ්‍යන්තරය තුල බලන්න කොහොමද වැඩපිළිවෙල කියලා. හැබැයි ඒක බලන්න සුදුසු තැන නෙමෙයි ඔබ ඉන්නේ. ඔතන ඒක පේන්නේ නැහැ. ඔතන ඒක පෙන්වන්න නැතුව ලස්සන චිත්‍ර පෙන්වන්නේ. දැන් ඔතන ඔබට කිව්වොත් පංච උපාදානස්කන්ධයේ දුකයි නේද කිව්වොත් ඔබ දන්නව පංච උපාදානස්කන්ධේ දුකයි. ඒක අනිවාර්යයෙන්ම දුකයි කියලා හොඳට විස්තර කර කියනවා.
හැබැයි දැන් ඔබට යථාර්ථය වහලා. දැන් ඔබ කොච්චර කියනද ඔයගොල්ලෝ පංච උපාදානස්කන්ධේ දුකයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. දැන් ඔබ මරණ බව දන්නවද? නෑ. යථාර්ථය වහලා. මේ උඩින් මේ කියන්නේ පින්වත් නේ. දැන් පංච උපාදානස්කන්ධේ දුකයි කියන ඔබ මේ පින්වත්නි නිකම් ලෝකයේ හමුවේ ලෝකයට කියන කතාවක්. යථාර්ථයේ දකින උත්මයක් තමයි පංච උපාදානස්කන්ධ දුකයි කියන්නේ. මේ ලෝකයේ ඉන්න පෘථග්ජන මිනිස්සුත් බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ භාෂිත භාවිතා කරලා තියෙන්නේ. දැකීමෙන් අවබෝධයෙන් නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ පංච උපාදානස්කන්ධේ දුකයි කියනවා. gedara daruවෙකුට මොන හරි දෙයක් වෙලා කිව්වොත්, අලාභයක් වෙලා කිව්වොත්, හානියක්, නිന്ദාවක්, අපහාසයක් වෙලා කිව්වොත්, සැපයක් ලැබුණා කිව්වොත් ඔන්න හිත කම්පණය වෙන්න පටන් ගන්නවා. ඔන්න බැඳීම් ගැටීම් ටික සකස් වෙනවා. එතකොට එයාලා ඒව පංච උපාදානස්කන්ධ විදිහට දකින්නේ නැහැ. එතකොට ඒව දුකක් ලෙස දකින්නේ නැහැ. පින්වත්නි, මම ඔබට නිතර කියන්නේ ඔබට මේක අවබෝධ කළ හැකි. යම් මට්ටමකට හරි ඔබට අවබෝධ කරන්න පුළුවන්. ඒ අවබෝධ කළ හැකි ප්‍රමාණයටවත් පින්වත්නි මේ යථාර්ථය දකින්න. දැකලා යථාර්ථය අවබෝධ කරන්න. යථාර්ථය අවබෝධ කරනකොට ආන්න අපිට බැඳෙන්න ගැටෙන්න දෙයක් නැති බවම අපි දකිනවා. ඒක අපි දකින්න ඕන. කුමකටද අපි බැඳෙන්නේ, කුමකටද අපි ගැටෙන්නේ කියන එක අපි එතනම දකිනවා පින්වත්නි. ඒ දකින්නකොටම අපි නිදහස් වෙනවා. එතන අපිට දැනෙනවා බැඳීමට දෙයක් තියෙනවද නැද්ද කියන එක දකිනවා. අනාත්ම ධර්මතාවයක ක්‍රියාවලියක් කියන එක දකිනවා. එතකොට අනාත්ම ධර්මතාවයක ක්‍රියාවලියක් දැන් අපි ඇහෙන් දැකපු රූපයක්, කනට ඇහුණු ශබ්දයක් හේතු කොටගෙන ඒ හටගත්ත සංයෝජන ධර්මයක් මේ පින්වත්නි අපි දැන් මේවට ඇවිල්ලා මතක් කරන්නේ. අතීත එකක්. එතකොට දැන් අපි බැලුවොත් ඒක කෝ ඉවර වෙච්ච එකක් නේ. නමුත් අපිට එහෙම දැනෙන්නේ නෑනේ. පුදුම වැඩේ නේ පින්නන්නේ. ඒකේ යථාර්ථයේ තියෙන්නේ දැන් අපි අතීතේ දැකපු දෙයක්. ඒක දැන් නිරුද්ධයි. නමුත් අපිට එහෙම වෙලා නෑනේ. මේක නිසා හොඳටම දකින්න පින්වත්නි අපිට මේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. ඒ යථාර්ථය අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගන්න පොතෙන් බෑ. හොඳට මතක තියාගන්න පොතෙන් බෑ ඒක. ඒක තමන්ම අධ්‍යයනය කරලා තමන්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අනුශාසනා අහලා ඒ උන්වහන්සේලාගේ සූත්‍ර පොත්වල තියෙන දේශනා අහලා ඒ විදිහට තමන් මානසිකත්වයෙන් තමන්ම මේක බලන්න තමන් තුල හාර බලන්න තමන් තුල බලනකොට තමන්ට හොඳට දැනෙනවා පින්වත්නි. එතකොට ඒක කිසි කෙනෙකුට එහෙම නෙමෙයි කියන්න බෑ. හැබැයි ඔබට දැනුණට ඔබ මේ කාම භෝගී ලෝකයා සමග බැඳීම් ගැටීම් සහිත ලෝකයා සමග ඔබද ඒ බැඳීම් ගැටීම් සහිත පිළිවෙලකට විනයකට පින්නන්නේ මේ ලෝකේ බණපදයක් නොහන අය මේ කාමය පරිහරණය කරන්නේ, ද්වේෂය පරිහරණය කරන්නේ කිසිම විනයක් හික්මීමක් නැති අසංවර විදිහට. හැබැයි ඒ අසංවර ලෝභ ද්වේෂ මෝහ පරිහරණය කරන ලෝකයා හමුවේ ඔබ සංවරව ලෝභ ද්වේෂ මෝහ පරිහරණය කරනවා. මං කියන්නේ ඔබට තේරුවද මන් දන්නේ නැහැ. දැන් අසංවරව පින්නනේ මේ ලෝකයා අසංවරව ලෝභ ද්වේෂ මෝහ පරිහරණය කරන අසංවරව මේ අසංවර විදිහට පරිහරණය කරනවා.
ඒ අසංවරව ලෝකයා ලෝභ ද්වේෂ මෝහ පරිහරණය කරන ලෝකයා සමග ඒ ලෝකයා සමග ඔබ සංවරව ලෝභ ද්වේෂ මෝහ පරිහරණය කරනවා. එතකොට ඔබ හිතනවා ඔබ ශ්‍රේෂ්ඨයි කියලා. අරගොල්ලෝ හිතනවා ඔබ උතුම් කියලා. හැබැයි ඔබ යථාර්ථය දැකලා නෙමෙයි. යථාර්ථය දැකලා නෙමෙයි. මං කිව්ව එක තේරුන්නේ නැහනේ. දැන් පිනනේ අසංවර ලෝකයා පරුස වචන හිස් වචන හොරකම් කිරීම මත් වතුර බොන ඒවා ඔය ඕන දෙයක් විවෘතවම කරනවා. හැබැයි ඔබ ධර්මයක් අහන කෙනෙක් නිසා ඔබ කරන්නේ මොකද්ද? ඒක ඊට වඩා හොරෙන් මත් වතුර ටික බොයි. බොරුව කියයි අහු නොවෙන්න. හොරකම කරයි අහු නොවෙන්න. ඒක කරයි. මොකද මම බොරුව කිව්වොත් මේ අය මම බොරු කියන බව දැනගත්තොත් මම බණ අහනව නේද, පෙහෙවක් සමාදම් වෙනව නේද කියලා එයාලා මට උසුළු විසුළු කරයි, විකටකම් කරයි. ඒකෙන් ආරක්ෂා වෙන්නයි. අනිත් ඒ මට තියෙන තත්ත්වේ නැති වෙයි, මට තියෙන ගෞරවය නැති වෙයි. ඒ ටික ආරක්ෂා කරගන්නයි මම එයාලට දැනෙන්නේ ඒක කරන්නේ නෑ. එයාලා හමුවේ ගිහිල්ලා කියන්නේ බොරු කියන්න එපා, අකුසල සිද්ධ වෙනවා, වැරදි වැඩ කරන්න එපා, අකුසල සිද්ධ වෙනවා. හැබැයි එතන ඔබ සංවරයි. එතන ඔබ උපාසකයෙක්. හැබැයි ඔබේ චිත්තභ්‍යන්තරය තුළ දැන් ඔබම දැන් බැලුවොත් එතන රංගපාපු චිත්‍රපටිය ගෙදර ඇවිල්ලා රංගපානකොට ඔබද කියන බලන්නකෝ. මේ ඇත්තම බලන්න පින්නත් මේක. ගෙදර ඇවිල්ලා දැන් ඒ රංගපානකොට ඔබමද කියලා බලන්නකෝ. හාත්පසින් වෙනස් නේ. එතකොට මොකද තත්ත්වේ? මේකයි මම ඔබට කිව්වේ අසංවරව ලෝභ ද්වේෂ මෝහ පරිහරණය කරන ලෝකයා හමුවේ ඔබ සංවර විදිහට ලෝභ ද්වේෂ මෝහ පරිහරණය කරනවා. බලන්න සංවර විදිහට. එතකොට හැබැයි ඔබ ඇත්ත වශයෙන්ම ලෝක යථාර්ථය දැකලා මේ ලෝභ ද්වේෂ මෝහ කොහොමද හටගන්නේ මොකද්ද කියන එක දැකලා මෙතනින් අත මිදෙන වැඩපිළිවෙලක් නෙමේ. අනේ පින්වත්නි, ඒක නිසා තමයි කියන්නේ මේ බොහෝ අය අසරණයි කියලා පින්වත්. පුදුම හිතෙනවා පින්වත්. මේ දේශනාව ඔබ 3-4 සැරයක් හරි අහුවොත් පින්වත් ඔබටම හිතේ ඔබේ හිත අවදි වීමට හිතෙන්නේ. පුදුම හිතෙනවා පින්වත් මේ අපි ඇත්තටම කරන්නේ ඒ වැඩේ නේද කියලා. අපේ ඇතුළට අපිට මුහුණ දෙන්න බැරි එක මේ තියෙන්නේ. අපේ ඇතුළ අපිට දකින්න බැරි එක මේ තියෙන්නේ. කොච්චර ඥානවන්ත වෙන්න ඕනද කියලා බලන්න. ඒකට මුහුණ දෙන්න ඕන, ඇතුළේ යථාර්ථය දකින්න ඕන පින්න. ඒ දැකලා ඒක අපිට පේස් කරගන්න පුළුවන් නම් තමයි පින්වන්නේ මහා දක්ෂයෙක් වෙන්නේ. මහා ඥානවන්තයෙක් වෙන්නේ. ඒකයිනේ පිළිවන් දැන් මේ වැඩපිළිවෙළවල් තුල දැන් සමහරලාට ඔබ හිතන්නකෝ දැන් මම අර කිව් විදිහට ඔබ ඇවිල්ලා මාස ගාණක් මේවා ඉඳලා පැවිදි වෙලා හරි නිකන් හරි මෙහෙම හිටියේ කියන්නකෝ. එහෙම ඉඳලා ඔබ බාහිර දේවල් වලින් අත මිදිලා කාය චිත්ත විවේකයේ සකස් කරගන්නමින් කටයුත්ත කරගෙන යනකොට ඔන්න ක්‍රමෙන් අර ඇතුලේ තියෙන දේවල් පේන්න පටන් ගන්නවා. ඒ පේන්න පටන් ගන්නකොට පින්වත්නි ඔබට gedara ඉද්දි ඔබට වැඩපලේ ඉද්දි පින්වත්නි ඔබට gedara ඉද්දි වැඩපලේ ඉද්දි ඔබට සමහරලාට ඊට අශිෂ්ට විදියට අශීලාචාර විදියට අශෝභන විදියට සර පරුස විදියට පින්වත්නි ආමන්ත්‍රණය කරන වැතියේ ඉන්න අය ඔබට දසමකවත් ගාණක් නැහැ. සමහරලාට gedara නෝනා ඔබට සමහරලාට සත්තුන්ගේ නම් කියලා කතා කරනවා ඇති. ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ පින්නත්. හැබැයි ඔබ ඇවිල්ලා මෙහෙම තැනකට ඇවිල්ලා කාය චිත්ත විවේකයේ සකස් වෙලා චිත්තභ්‍යන්තරේ විවෘත වෙනකොට ඇතුළේ තියෙන දේ දකින්න එනකොට ඒ කෙලෙස්යන් ටික දැකීමෙන් ඒකට මුහුණ දෙන්න අවබෝධ කරගන්න තැනට එන්න එනකොට පින්නන්නේ ඔබට
මේ ඉන්න අපි හෝ මේ ඉන්න කිසි කෙනෙක් හරි පොඩි උපදේශයක් දුන්නයි ගැටෙන්නේ නෝ. සත්තුන්ගේ නම් වලින් ආමන්ත්‍රණය කරන ඒ අය පින්වත්නි අපි ගොත් ඔහොම කරන්න එපා ඕයි කියලා කිව්වොත් ඇති ගියා. පුරුතෙන් පේනද ඒ කියන්නේ පුංචි දේනුත් පින්වත්නි ඒගොල්ලෝ ලොකුවට එල්ලෙනවා. පුංචි දේනුත් ඇයි එල්ලෙන්නේ මොකද අර ඇතුළ දැන් විවෘත වෙලා එනකොටම මෙහෙන් කල්යාණ මිත්‍රයෙක් ළඟපාතක ඉන්නවනම් අර විවෘත වෙන ස්වභාවය එයා කල්යාණ මිත්‍රයාට කියනවනම් මෙහෙම හිතෙනවා මෙහෙම වෙනවා කියනකොට ඒවට උපදේශ දෙමින් ඒව පංච උපාදානස්කන්ධයන් හෝ ඒ හත ගන්න ස්වභාවයන් පෙන්නමින් දකමින් මේකෙන් අත මිදෙන්න කියලා ඒ උපදේශය දෙන්න මෙයා ගැලවෙනවනේ. දැන් ඒ එතෙන්දි ඇතුලේ තියෙන ඒව තමයි හිස් වෙවි මේ යන්නේ. එතකොට අන්න හිස් වෙවි දැන් මේ කෙලෙස් දුරු කරනවා. දැන් මේ හිස් වෙවි යනකොට මෙයා අතීතේ එල්ලිච්චයි මේ අහිමි වෙන්නේ. හොඳට දකින්න. අතීතී තාමත්ම ප්‍රියමනාප විදියට ඊ타මත්ම කැමැත්තෙන් එල්ලිච්චයි මේ ගැලවෙන්නේ. ඒ එල්ලිච්චයි ගැලවෙන්නේ. ඒ එල්ලිච්ච ගැලවෙනකොට අතීතේ කැමැත්තෙන් ප්‍රියමනාපව එල්ලිච්ච ගැලවෙනකොට අනේ මට එල්ලෙන්න දේවල් නෑ කියලා දැනෙනවා හිතට. දැනෙනකොට ඕන්න දැන් මෙතනින් කවුරු හරි කෙනෙක් කියනවා අතු ගන්න අත් දෙක මාරු කරලා කෑම ගන්නකොට වටපිට බලන් දෙපා කියනවා. ඔය හොඳටම ඇති ගෙදර යන්න. බලන්නකො ස්වභාවය පින්වත්. දැන් ළඟ ඉඳගෙන පින්වත් දැන් ඔබට අර හිත විවෘත වෙලා දැන් ඇතුලේ තියෙන දේවල් මතක් වෙවි එනකොට අන්න දැන් ඒක කල්යාණ මිත්‍රයෙක් කියනකොට දැන් ඒ උපදේශය ඔබට හොඳට ලැබෙන ඔන්න ඔය අතීතේ ගත්ත සංඥා නේද? අතීතේ බැඳුණු දේවල් නේද ඔය මතක් වෙවි එන්නේ? දැන් මේ බැඳිච්ච කෙනා කෝ බැඳිච්ච තැන කෝ ඒ මොකුත් නෑ නේද? එහෙනම් මේ මානසික දෙයක් විතරයි නේද? මේ සිතේ ස්වરૂපයක් නේද? මේක නිරුද්ධ දෙයක් නේද කියලා මේ බැඳි නැවත මතක් වෙවි එනවනම් ඔය මතක් වෙවි එන්නේ තමාගේම චිත්ත සංතානය තුල නේද? ඕකට නේද පංච උපාදානස්කන්ධයේ දුකයි කියන්නේ. ඔය මතක් වෙලා එනකොට පිච්චෙනවා වගේ වෙනව නේද? ආන්න ඒක තමයි මේ පංච උපාදානස්කන්ධයේ දුකයි. ඔන්න දැන් තමයි ඔබ පංච උපාදානස්කන්ධය හරියට දකින්නේ. පංච උපාදානස්කන්ධය හරියට විනිවිද දකින්නේ. පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්නේ දැන් තමයි කියලා ගුරුවරයා දැන් උපදේශ දෙනකොට මෙයා දක්ෂ වුණොත් මේ ටික අවබෝධ කරනවා. නැති වුණොත් අනේ මට ඉන්න බෑ කියලා යනවා. හොරෙන් හරි යනවා. ඉන්නන්නේ මේ ඔබේ අතුලාන්තයයි මම මේ කියන්නේ. මේක කිසි කෙනෙකුට එහෙම නෙමෙයි කියන්න බෑ පින්වත්. අපිට කාටත් මේ ඇතුළ වහගෙන ඉන්න පුළුවන්. අනේ ඒත් අපි මැරෙනවනේ පින්වන්නේ. මේ අවස්ථාව අපිට අහිමි වෙනවනේ පින්වන්නේ. මෙන්න මේකට මුහුණ දෙන්න පුළුවන් නම් අඬා හරි ඔබට මුහුණ දෙන්න පුළුවන් නම් කෑගග හරි ඔබට මුහුණ දෙන්න පුළුවන් නම් ඔබ මේ දකින්නේ යථාර්ථයයි. ඔබ මේ දකින්නේ අතීතයේ ඔබේ චිත්ත සංතානය තුල ආයතන වලින් අරගෙන බැඳීම් සහිත එකතු කරපු කෙලෙස් ටිකයි. ගැටීම් සහිත එකතු කරපු කෙලෙස් ටිකයි. මේ ඒව තමයි දැන් මේ මතුවෙවි එන්නේ. ඒක හොඳට දකින්න පින. දැකලා ඔන්න ඕක ක්‍රමක්‍රමෙන් හරි හිස් කරගන්න පුළුවන් නම් ඒක එහෙන් ඇතුලේ එකතු වෙච්ච ටික හිස් කරන අතරේ කාය විවේකයේ චිත්ත විවේකයේ තියෙන නිසා අලුතෙන් එකතු වීමත් නතර කරනකොට ඔබ සැබෑ ආර්ය මාර්ගය තුලම ක්‍රියාත්මක වෙනවා. අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? ඇතුලේ ඒව හිස් නොකර අලුතෙන් එකතු වෙන එකක් ටිකක් නතර කරගන්නවා ටික වෙලාවකට. අපි දැන් පුරුදු කරන ක්‍රමය ඕකනේ. ඇතුලේ ටික එහෙමමයි.
ඒ ටික මුකුත් නැහැ. එළියෙන් අපිට එන්න තියෙන කෙලෙස් එන්න තියෙන ක්‍රම ටිකක් තියෙනවා. ආයතන අසම්වර වුණොත් ඒ නිසා අපි ආයතන ටික සංවර කරගෙන නැත්තම් භාවනා ආරමුණක හිත තියාගෙන එහෙම හිත තියාගෙන ඉඳලා ඇතුළේ ටික අරමුම තියෙද්දි අපි දැන් අලුතෙන් කෙලෙස් එකතු වෙන්න තියෙන ඒ අවස්ථාව ටික වේලාවකට නතර කරලා අනේ අපි දෙයක් කරා කියලා සතුටු වෙලා නැගිටලා යනවා. ඒත් හොඳයි. හැබැයි සංසාරේ සතර අපායට ගෙනියන බීජ ටික යට එහෙමම තියෙනවා. ඒ බීජ ටික එහෙමම තියෙනවා. ඒ නිසා කොයි වෙලාවෙ හරි ඔබ අරගෙන යනවා. මේක ලෙහෙසි එකක් නෙවෙයි මේකයි. ලෙහෙසි එකක් නෙමෙයි කියන්නේ කරන්න බෑ කියන එක නෙමෙයි. මේකට මූණ දෙන්න ඕන. මේක අවබෝධ කරගන්න ඕන. දැන් ඔබට මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ පින්වත්නි? මොකුත් නෑනේ. ඔහොම ඉන්න ඔබට අවබෝධ කරගන්න දෙයක් ලොකු දෙයක් ඇත්තේ නෑ. ඒක නිසා තමයි ඔබට කියන්නේ භාවනාවක් කරන්න. ටිකක් සීලයක පිළිපදන්න. අන්න ගෙදර. මොකද ඒකට ටික වේලාවකට ඔබේ මනසට බාහිරින් අරමුණු වෙවිලා කෙලෙස් හැදෙන එක වළක්වලා දෙනවා. නේ යවනෝ ගෙදර. අයි අර ඇතුළේ තිබුණු ටික එහෙමමද නැද්ද? එහෙමමයි. එතකොට බාහිරින් එන එකත් එහෙමමයි. බාහිරින් නොආවත් එහෙනම් දැන් අපි හිතමු ඉර පායන් නැතුව රාත්‍රියේම තිබුණ කියන්නකෝ. රාත්‍රියේම තිබුණත් දැන් මොකද වෙලා දෙන්නේ? අර ඇතුළේ තියෙන ටික පරිහරණය කරන්නේ නැද්ද? ඇතුළේ තියෙනවා කියන්නේ මොනවද? චිත්තාභ්‍යන්තරයේ අතීතයෙන් එකතු කරගත්තා වූ ඒ කෙලෙස්යන් ටික පරිහරණය කරන්නේ නැද්ද? පරිහරණය කරන එනම් දකින්න පින්නනේ ඔන්න ඕක ගලව ගන්න පුළුවන් වුණොත් ඔය යථාර්ථය දැකලා නිදහස් කරන්න පුළුවන් වුණොත් එයා තමයි ලෝකයෙන් නිදහස් වෙන ලෞතර බුදුරජාණන් වහන්සේලා ගමන් කර ඒ ආර්ය ප්‍රතිපදාව තුළ මාර්ගය තුළ ගමන් කරන වීරියවන්ත ඥානවන්ත කෙනෙක් බවට පත් වෙන්නේ ওই වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත්. ඒ නිසා ඔන්න ඔය වැඩ පිළිවෙලට පත් වීමට හැම කෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා.